සිරස FM ධර්මාසනය. ධර්මාසනයට ගෞරව සම්ප්‍රයුක්ත නමස්කාර පූර්වක ඇරයුම පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහැබර ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ පොරොදු පරිදිම සිරස FM ධර්මාසනය හරහා නිකිණි පොහොය දින සත්වග ලෝසත නිවා දැමීම වෙනුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට එළිපෙහෙළි කරන්නට යෙදුණු ධර්ම මාර්ගය පිළිබඳව ඒ ධර්මතාවලින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා මෙලොව ජීවිතය සුවපත් කරගන්න, පරලෝක ජීවිතය සුවපත් කරගන්න, මෙලොව පරලොව ආයති භවයක සංසාර දුක කෙලවර කොට ලබන නිර්වාණ සංඛ්‍යාත වූ අතිඋතුම් සුඛ එළවන ස්කන්ධ පහෙන් තොරව ලබන්න පුළුවන් නිරාමිස සුවය ගෙන දෙන උතුම් විමුක්තිය පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවස විශේෂ දවසක්. පොහොය දිනය නිසා ඒකත් විශේෂ පොහොය දිනයක් වෙනවා මේ වාර. මේ අවසන් දවසත් එක්ක හෙට දින උදා වෙන දිනයේ මෙවර වස්සාන සමය ආරම්භ වෙන බව සංඝ සම්මුතියකට ඇවිල්ලා සංඝයා තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණය නිසාම හෙට දවසේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂා පදයකට ගරු කරමින් අනුජානාමි භික්කවේ වස්සානී වස්සං උපගං, මහණෙනි වස් කාලයේ වස් සමාදන් වීමට අනුදැන වදාරනවායි කියලා පනවපු සිල්පදයට අනුව භික්ෂුන් වහන්සේලා හෙට දිනේදී වස් සමාදන් වීම සිද්ධ කරනවා. පින්වත්නි, මේ පොහොය දිනය මේවර මේ වස්සාන සමයත් එක්කම අර්ථ ගැන්වුණත් ඓතිහාසික වශයෙන් මේ පොහොය දිනේ නිරීක්ෂණය කරලා බැලුවාම මේ පොයි පේන්න තියෙනවා හරිය ලස්සන සිදුවීම් ටිකක්. ඒ සිදුවීම් අතර විශේෂම සිදුවීමක් විදිහට දකින්න පුළුවන්, අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, පිළිගන්න පුළුවන්, පිළිපදින්න පුළුවන් බොහොම ලස්සනම සිදුවීම තමයි ඔබටත් මටත් මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් දරාගෙන ප්‍රථම ධර්ම සංගායනාවෙන් කොච්චර Tamanට දැනුමක් තිබ්බත් එක පදයකට ගාථා පද 60000ක් මල්වැලක් අමුණනවා වගේ අමුණන්න හැකියාව තියාගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එකදු වචනයක් වෙනස් නොකර ඒවං මේ සුතං ඒකං සමයං භගවා, මම මෙන්න මේ විදියටයි භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ සූත්‍රය ඇහුවේ, මා විසින් මෙසේ අසන ලදී කියලා. පින්වත්නි, 80000ක් වූ ධර්මස්කන්ධය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් නික්මුණ ආකාරයටම ලෝක සත්වයට ඉදිරි කරන්නට මේ ධර්මය දරාගෙන හිටපු භාණ්ඩාගාරය වැනි ධර්ම භාණ්ඩාගාරික තනතුරෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ පිදුම් ලැබූ භාණ්ඩාගාරික පර්යාප්තිය බුද්ධ ශාසනයේ කීර්තිමත් කළ ඒකාලෝක කළ
මහා උතුමන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ මහරහත් ඵලයට පත්වෙමින් සංසාර ජීවිතයේ ස්කන්ධ සහිත ගෙවන මේ දුක්ඛිත ලෝකෙන් සදහටම සමුගත් කෙලස් පරිනිර්වාණයෙන් පෙරනිවිලා ගිය අරිහත් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේ නමක් බවට පත්වෙච්ච උතුම් දිනයයි මේ නිකිණිපුර පසළොස්වක පොහොය දිනය. පිඟුතුනි මේ ආනන්ද කියන මේ මහා උතුමන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ තමන් රහත් භාවයට පත් වෙලා පසුව තේරගාථා වල විශේෂයෙන්ම අපදානට්ට කතාවලත් මේව සඳහන්. තේරගාථාවේ විශේෂයෙන්ම සඳහන් කරනවා දැන් මම අන්තිම දේහය දරන උතුමෙක්. පිඟුතුනි මේ ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ආනන්ද මහරහතන් වහන්සේ කියලා කිව්වහම මතක් වෙන්න පුළුවන් මතක් වෙන්නේ ටිකක් අහිංසක චරිත ලක්ෂණ තියෙන මහරහත් උතුමන් වහන්සේ නමක්. නිකං හුදකලාවේ පැත්තකට වෙලා වගේ හිටිය වැඩි කලබලයක් කරපු නැති උතුමන් වහන්සේ නමක් වගේ මේ උතුමන් වහන්සේව සමාජයේ හඳුනා ගත්තත් මේ ආනන්ද කියන උතුමන් වහන්සේ මහ පුදුම තීක්ෂණ නුවණක් තිබ්බ සංසාර ජීවිතේ බොහෝ පින් කරපු හරි පුදුම උතුමන් වහන්සේ නමක්. බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් අග්‍ර තනතුරු මෙන්න මේකෙන් අග්‍රයි ඉර්ධිලාභීන් අතර අග්‍රයි ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි කියලා. බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් අග්‍ර තනතුරු වලින් තනතුරු 5ක් උරුම වෙච්ච උතුමන් වහන්සේ. ගතිමත්තානං අග්ගෝ, සතිමත්තානං අග්ගෝ, දිතිමත්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපට්ඨකාය. බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයා බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ කුදු මහත් සෑම කටයුත්තක්ම සාමණේර හිමි නමක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට කරනවා වගේ හිතාගෙන මේ සෝවාන් ඵලයට පත්වෙච්ච උතුමන් වහන්සේ තමන්ගේ දහයතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරපු උපස්ථාන පොඩිනේ. එක වෙලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අහං භික්කවේ ඉදානි මහල්ලකෝ මහණෙනි මම දැන් මහලුයි මම දැන් ජරාවට පත් වෙලා ඉන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයාව අමතනවා. ඒකච්චි බික්කු සමහර භික්ෂුන් වහන්සේ නමක් මංගා උපස්ථායක තනතුරට ඇවිල්ලා ඉමිනා මග්ගේන ගච්ඡාමීති බුත්තේ අඤ්ඤේන මග්ගේන ගච්ඡanti. මම කියනවා මේ භික්ෂුන් වහන්සේට මේ මාර්ගයෙන් යන් කියලා. ඒ භික්ෂුන් වහන්සේ වෙනත් මාර්ගයකින් යනවා. බලන්න පින්වත්නි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙච්ච සමහර ශ්‍රාවකයෝ දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වස් 20ක් යනකම් වීසති වස්සානි අනිබද්දා උපට්ඨකා හේසු විවිධ උපස්ථායකයෝ හිටියා. නාග සමාල, නාගිත, සුනක්කත් අහලා තියෙනව නේද? චුන්ද, සාගත, මේගිය මෙන්න මේ ස්වාමීන් වහන්සේලා වරින් වර භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ස්කන්ධවල ස්වභාවයත් එක්කම වයසට යද්දී ජරා ජීර්ණ භාවයට පත්වෙද්දී මහලු බවට පත්වෙද්දී අර ස්වාමීන් වහන්සේලා සමහරක් වෙලාවට මේ භාග්‍යතුන් වහන්සේගේ වචනය අහන්නේ නැති වෙච්ච අවස්ථා තියලා තියෙන බව මේකට පේනවා. මේ මාර්ගයෙන් යමුයි කියලා කිව්වහම ඒ මාර්ගයෙන් යන්න බෑ. මෙන්න මේ මාර්ගයෙන් යමුයි කියලා වෙන මාර්ගයකින් ගිහිල්ලා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේනේ පින්වත්නි මේ හිතන්න මගේ භාග්‍යතුන් වහන්සේට එහෙම කළා කිව්වහම එකල භික්ෂුන් වහන්සේලා ඒකච්චේ මයං පත්ත චීවර භූමියන් නික්කිපන්ති. සමහරු එහෙම කිව්වට පස්සේ කේන්ති ගිහිල්ලා මගේ පාත්‍ර සෙවුරු බිමින් තියලා යනවා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මට දැන් නිත්‍ය උපස්ථායකයෙක් ඉන්න කාලේ මයිහං නිබද්දු පට්ටාකං ඒකම් බික්කුම් විධානාත මට දැන් නිත්‍ය උපස්ථායකයෙක් ඉන්න ඕනි කාලයයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා අමතලා ආමන්ත්‍රණය කරනවා. ඔබට මේ වෙලාවේ ආපු සංවේගය වගේම සංවේගයක් එදා එතන ඒ කතාව අහන් හිටපු භික්ෂුන් වහන්සේලාට ඉපදුණා. ඒ ධර්ම සංවේගය ඉපදෙවිච්ච උතුමන් වහන්සේලා අතර සාරිපුත්ත උතුමන් වහන්සේ සාරිපුත්තෝ උට්ඨාය භගවන්තං වන්දෙත්වා අහං බන්තේ තුම්මේ උපට්ඨහිස්සාමි ස්වාමීනි මම නුඹ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනා කළා. භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. අනතුරුව මුගලන් මහ තෙරුන් වහන්සේගේ පටන් සසු ශ්‍රාවකයන් මම උපස්ථාන කරන්නම් කියලා කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා ඉන්නේ. මේ වෙලාවේ සෝවාන් ඵලයට පත් වෙලා හිටි. පැත්තකට වෙලා ඉඳලා දැන් හැමෝම කියනවා ආනන්ද ඔබත් ඉල්ලලා බලන්න. ආනන්ද නුඹත් ඉල්ලලා බලන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඉල්ලලා ගන්න තනතුරු වලින් කොමන ඵලයක්ද සුදුසුකම් තියෙනවා නම් ලැබෙයි. පින්වත්නි මේ බලන්න කල්ප ලක්ෂයක් පාරමී පුරල සුදුසුකම්
පුරාගත් උතුමන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාති මේ උතුමන් වහන්සේලා. හැබැයි පැත්තකට වෙලා බලන්න මේ ගුණේ අපේ ජීවිතයට එකතු කරගන්න හොඳ තැනක්. තමන්ට කරන්න තියෙන්නේ ලෝකයේ තැනක් ගන්න දඟලන එක නෙමෙයි. අවශ්‍ය සුදුසුකම් ටික පරිපූර්ණ කරගන්න. තමන් සුදුසුකම් ටික පරිපූර්ණ කළාම තමන්ට ලැබෙන තැන නවත්තන්න කිසිම ජගතෙක් මේ ලෝකේ ඉන්නවද? කිසිම ජගතෙක් මේ ලෝකේ. සංසාර ජීවිතයේ කර්ම ශක්තිය කියන එකත් ඔබේ ජීවිතයට පින්වත්නි ලැබිය යුත්තේ ලැබෙන්න සුදුසුකම. මෙතනදි මේ අධ්‍යාපනය විතරක් නෙමෙයි සුදුසුකමක් කියලා කිව්වේ. ඔබ සාංශාරික ජීවිතේ ඔබ ලැබපු අධ්‍යාපනයට අනුව සුදුසුකම් සහිත ස්ථානයක් ලබන ඔබ කර්ම ශක්තියක් කරලා තියෙන්න ඕනේ. අන්න ඒකයි කිව්වේ. අධ්‍යාපනයට විතරක් මුල් තැන දෙන්න එපා. ඔබ ඉගෙන ගන්න ගමන් තව ඉගෙන ගන්න නැති කෙනෙකුට පොතක් පෑනක් අරන් දෙන්න. ඔබ ජීවිතේ ජීවත් වෙන ගමන් තවත් කෙනෙකුට ජීවිතේ ජීවත් වෙන්න අවස්ථාවක් ඔබ හදලා දෙන්න. ඔබ කන බොන ගමන් තවත් අහිංසකව බඩගින්න ඉන්න කුරුල්ලෙක් බලුපැටියෙක් දිහා හරි බලන්න පුරුදු වෙන්න. ඒගොල්ලන්ගේ දිහා බලලා ඒගොල්ලන්ට ආදරෙන් කැම ටිකක් දීලා ඔළුවක් අතගාලා යන්න ඔබ පුරුදු වෙන්න. මේ සංකල්පනාවන් ඔබ තුල හදාගත්තේ නැත්නම් ඔබ කොච්චර එක සුදුසුකමක් හරි මගහැරුම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේට බොහොම හොඳට උපස්ථාන කරන්න පුළුවන් උතුමයි. මුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ සාංශාරික ජීවිතයේ කුසල කර්මයක් කරලා කරපු ප්‍රාර්ථනාව කියන සුදුසුකමත් එක්ක ඒ අවස්ථාවේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේටත් වඩා භාග්‍යතුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයට සුදුසුකම සපුරලා තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේ. අන්නේ සුදුසුකම් සපුරලා තිබ්බ නිසා මේ උතුමන් වහන්සේ පැත්තකට වෙලා නිහඬව හිටියත් භාග්‍යවතුන් වහන්සේ සුදුස්සට සුදුසු තැන දෙන්න අනිත් සියලු ආරාධනාවන් ප්‍රතික්ෂේප කළා. අන්නේ සුදුසුකම් ටික සපුරලා තිබ්බ නිසාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, මහණෙනි නුඹලා විසින් ආනන්දව පෙළඹවන්න එපා. ආනන්ද තමන්ම දැනගෙන මට උපස්ථානය කරයි කියලා කිව්වට පස්සේ මේ ආනන්ද තුමන් වහන්සේ නැගිටලා ඉවර වෙලා සිහිපත් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම මේ කියන ඉල්ලීම් හතර මට දෙනවා නම්, මම මේ කියන කොන්දේසි හතරට මට ඉඩ දෙනවා නම් මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. මම මේ අවස්ථාව ගන්නම්. නිත්‍ය උපස්ථායකයෙක් ඔබ වහන්සේ ළඟ වසන්නම් කියලා ඉල්ලීමක් කරලා මෙන්න මෙහෙම හරි අපූර්ව ඉල්ලීම් හතරක් කළා. ස්වාමීනි සමහරක් විට මම ඔබ වහන්සේත් එක්ක එක ළඟ ඉන්න නිසා, ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රණීත සිවුරු බොහෝම අය ගෙනල්ලා දෙන නිසා, පෙර ජීවිතේ කරගත්තු පාරමිතාවන් වලට අනුව අරහං ගුණයෙන් යුක්ත නිසා, ලෝකයේ දක්ෂිණාහාර පුද්ගලයන් අතරින් උතුමන් වහන්සේ නිසා ඔබ වහන්සේට ඕන තරම් ප්‍රත්‍යලාභ ලැබී ප්‍රණීත චීවර පිණ්ඩපාත ආදී දේ. ස්වාමීනි ඒව මට දෙන්න එපා. ඔබ වහන්සේ ඒව මට දෙන්නේ නැත්තම් මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. ඇයි මේක ඇයිල්ලුවේ? උපවාදයෙන් මිදෙන්න. මේ වගේ දේවල් ලැබෙනවා නම් කාටද උපස්ථාන කරන්න බැරි? ඔහොම කියයි කියලා ඒ කාලෙත් එහෙමයි ඉඳලා තියෙනවා නේ. මෙන්න මේවා ලැබෙන නිසා තමයි ඔය උපස්ථාන කරන්නේ. දැන් පින්වත් මේ කවුරු හරි කෙනෙක් සංඝයාට නිතර උපස්ථාන කරන්න පන්සලට ගියොත්, කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේලා වැසුරු කරොත් කියනවනේ නේද, පන්සලේ බත් කන කෙනා, පිනට බත් කන කෙනා, ඔය පවුලම ජීවත් වෙන්න පන්සලෙන් බත් කාලා, ඔහොම නම් කාටද ඉන්න බැරි? ඔහොම තමයි කුහක මිනිස්සුන්ගේ හැටි. ඔහොම තමයි ඊර්ෂ්‍යාකාර මිනිස්සුන්ගේ හැටි. ඔහොම තමයි කට කැඩිච්ච කතා කියන මිනිස්සුන්ගේ හැටි. ඒ වගේ කියයි කියලා මේ උතුමන් වහන්සේ ප්‍රඥාව කොච්චරක්ද බලන්න. ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන පරිස්කාර මට දෙන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ නිහඬව මේවා ඉවසනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමග එක ගඳ කෙලියයි නැත්තම් සුවඳ කුටිය, මේ ගඳ කෙලියයි කියලා මෙතනදී කියන්නේ සුවඳ කුටියට වසන්නට ඉඩ දෙන්න එපා. ස්වාමීනි මේ ආරාධනාව පිළිගන්නයි කිව්වා. ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා, මිනිසුන්ගෙන් ලැබෙන උපවාදයෙන් අපවාදයෙන් මිදීම නිසා මේවා ප්‍රතික්ෂේප කළා. පින්වත්නි ස්වාමීනි මම යම් තැනක ආරාධනාවක් බාරගත්තොත් ඔබ වහන්සේ එතනට වඩිනවා නම්, ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායක තනතුරට එන්නම්. ස්වාමීනි මම ඔබ වහන්සේ ළඟ ඉද්දි මංගාවට එන්න පුළුවන් ඈතින් කට්ටිය ඔබ වහන්සේව බැහැ දකින්න. මට ඒ එන කට්ටියව ඔබ වහන්සේව බැහැ දැක්වීමට අවස්ථාව ලබා දෙනවන, මුණ ගැස්වීමට අවස්ථාව ලබා දෙනවන. ස්වාමීනි මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න. ස්වාමීනි මට යම් කාලයක යම් සැකයක් ඉපදුණු, යම් ප්‍රශ්නයක් පැන නැගුණා. ස්වාමීනි ඔබ වහන්සේ මට මේ සැකය, මේ විමතිය දුරු කරගන්න ඔබ වහන්සේ ළඟට එළඹිලා විමසන්නට ඉඩ ලබා දෙනවා නම් මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න. ස්වාමීනි මා අනබිමුඛයෙහි නැත්තම් මම නැති තැනක ඔබ වහන්සේ කියපු ධර්ම කාරණාවක් වෙත්නම්, ස්වාමීනි මට
ඒ ධර්මකාරණාව නැවත පවසනව නම් මේ භාග්‍යතුන් වහන්සේව වෙහෙස කරන්න නෙමෙයි. මේ ආනන්ද උතුමන් වහන්සේගේ තියෙන සුමට භාවය නිසාම ප්‍රඥාවන්ත භාවය නිසාම නිති උපස්ථායකයෙක්ව අපවාද උපවාද වලින් බේරෙන්න ඕනි නිසා දැන් මෙච්චර පරිස්සමෙන් කටයුතු කරලා ධර්ම සංගායනා වෙලාවේදී උන්වහන්සේට චෝදනා ටිකක් ආවනේ. ඉනේ භාග්‍යතුන් වහන්සේගේ සිවුර මානකොට පාගගෙන හිටියා කියලා පව ආවනේ. එහෙම වුණානේ නේ. කුද්දානුකුද්දක සකපද මොනවද කියලා අහගත්තේ නැහැ කියලා ආවනේ. බලන්නකෝ. මේක තැනකින් ඒ සෞපවාදයක් ආවනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නිත්‍ය පස්ථායකයෙක්ව වෙලා මේ ඉල්ලීම් ටික නොකළා නම් උන්වහන්සේට කොච්චර උපවාද කරයිද එතන. අනිත් එක ඒ චෝදනා ටික කලේ පුංචි පහේ අය නෙමෙයි. සංගායනාවට තෝරාගත්තු මහ රහත් උතුමන් වහන්සේ. උන්වහන්සේලා පහීන කෙලෙස් ප්‍රහීනයි. භාවිත මග්ගෝ මාර්ගය භාවිතා කරලා තියෙනවා. ඵලය සාක්ෂාත් කරලා තියෙනවා. කෙලෙස් ප්‍රහීන කළත් මාර්ගයේ වැඩුවත් ඵලය සාක්ෂාත් කළත් බලන්නකෝ. මෙහෙම කතාවක් ගිහිල්ලා තියෙනවනේ. මේකෙන් අපිට හොයාගන්න දේකුත් හිතාගන්න දේකුත් ඉතුරු වෙනවා. මේ ආනන්ද ස්වාමින් වහන්සේගේ කතාවෙන් අපිට මේ කතාව අල්ලගන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ ඉල්ලීම් ටික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිගත් නිසා නිත්‍ය උපස්ථායකයෙක්ව උපස්ථායකයන් අතර අග්‍ර තනතුරටපත් වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සියතින් උපස්ථාන කරන්න තරම් මහා භාග්‍යයක් මේ උතුමන් වහන්සේ හිමි කරගත්තේ හරි පුදුමාකාර විදියට. ප්‍රාර්ථනා වෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලින. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්ව උප්පත්තිය ලබන සුමන කියන රාජකුමාරයා තමන්ගේ රාජ්‍ය හටගත්ත කැරැල්ලක් මඩ පැවැත්වලා ඒ වෙනුවෙන් තාත්ත දීපු වරයෙන් වස් කාලයක් බුද්ධෝපස්ථානයක් සංඝයාවත් අලලා සිදු කරන්නට බාරගෙන වස් ආරාධනාවන් සිදු කරමින් වස් කාලය තුල ගුණධර්ම පූර්ණිය කරමින් වස් කාලයේ ගුණධර්මවල හැසිරෙමින් රැස් කරගත් කුසලයෙන් ප්‍රාර්ථනා කළා ස්වාමීනි කවදා හෝ නුඹ වහන්සේට මේ උපස්ථාන කරන අග්‍රපස්ථායකමින් මටත් බුදුරජාණන් වහන්සේ නමකට නිත්‍ය උපස්ථායකයෙක් උපස්ථාන කරන්න අවස්ථාව ලැබේවා කියලා. පින්වත්නි එදා මේ විවරණය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දෙනවා. හරීම පුදුමේ කියන්නේ නියත විවරණ ගද්දිත් බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් මහරහත් භාවයට පත්වෙන ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් කොච්චර සසරේ පින් කරලා තියෙන උතුමද බුදු කෙනෙක්ගේ හෙවණැල්ල වැටෙන්න පව. පින්වත්නි මේ පායන සූර්යයා වෙලාවකට මට හිතෙනවා මේ සූර්ය එළිය ලබන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. හදීසියවත් මේ සූර්ය එළිය නැති වුණොත් අපි කොහොමද වැඩප්පලක් කරගන්නේ? අපිට අඩුම පුළුවන් ද මල් ගහක් හිටව ගන්න බෑ. මේ ලෝකේ හරිම අඳුරකටපත් වෙයි. පින්වත්නි සූර්ය එළිය ලබන්න මෙච්චර වාසනාවන්තයි වෙලා කියලා අපි හිතනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන සූර්යයා පරදවන රශ්මියකින් යුක්ත චන්ද්‍රයා පරදවන රශ්මියකින් යුක්ත මේ උතුමන් වහන්සේගේ සෙවණ ලබන්න ඈතින් දැකලා වන්දනා කරගන්න බුද්ධ කියන ශුද්ධ වචනය අහන්න කොයි තරම් අපි පින් කරලා තියෙන්න ඕනේද? ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාර ජීවිතේ කොච්චර පින් කරලා ඇද්ද? නියත විවරණ ලබද්දිත් පදුමුත්තර කියන මහා භාග්‍යවත් උතුමන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්ව වෙලා ඉපදිලා නියත විවරණය ගත්තේ. ගෞතම නමින් බුද්ධත්වයට පත්වෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයෙක් වන්නට ලැබෙන ආත්ම භාවයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් කියලා උප්පත්තිය ලැබුවේ. කොයි තරම් පින් කරපු උතුමොදනේ. කොයි තරම් පින් කරලා තියෙනවද? මෙහෙම උපස්ථායක තනතුර ලැබලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දැහැටි අවස්ථාව වෙනකොට දැහැටි දෙනවා. පැන් අවස්ථාව වෙනකොට සීතල පැන් උණු පැන් දේව සපයලා දෙනවා. කකුල් දෙක පිරිමදින්න, පිට පිරිමදින්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සුවඳ කුටියේ මිදුල අමදින්න. ඒ විතරක්ද? දවල් කාලේ භාග්‍යතුන් වහන්සේගේ කටහඬ ඇහෙන මානෙ ගිහිල්ලා ඉන්නවා. දවල් කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කටහඬ ඇහෙන මානෙට ගිහිල්ලා වැඩ ඉන්නවා. රැට නිදාගන්නේ නැහැ පින්වත්නි. නව පාරක් කුටිය වටේ රැයක් කැලි වෙනකොට මේ උතුමන් වහන්සේ යනවා. දඬුවට පහනකුත් අරගෙන. හරියට සාමණේර කෙනෙක් තමන්ගේ ආචාර්යපාද්‍යයන් වහන්සේට උපස්ථාන කරනවා වගේ අධික ශ්‍රද්ධාවකින්, අධික ස්නේහයකින්, අධික ලෙන්ගතුකමකින් මේ උතුමන් වහන්සේ උපස්ථාන කළේ. පින්වත්නි මෑත කාලෙදී අපි දැක්ක එක සාමණේර නමක් හිටියා ආරණ්‍ය සේනාසනයක. මේ සාමණේර ස්වාමීන් වහන්සේ හරීම පුදුම උතුමන් වහන්සේ නමක් උදෑසන කාලයේම අවදි වෙලා බුදුරජාණන් වහන්සේගේ උපස්ථානීය පිණිස උණු පැන් එකක් අරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුඛ දොහවණිය කරවන්නේයි සිතාගෙන ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට් අවශ්‍ය කරන තුවා
හැම දේම අරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෙනසුන ඉදිවෙච්ච බුදු කුටිය ගාවට යනවා. බුදු කුටිය ගාවට ගිහිල්ලා ඒව තැම්පත් කරලා මොහුන සෝදන්නට යන වෙලාව ඉවසීමෙන් ඉඳලා නැවත ඒ ටික අරගෙන එනවා. පින්වත්නි, අවුවට දාලා වේලලා බ්‍රෂ් හොදලා එතන තියෙන අනිකුත් උපකරණ සෝදලා ඉවර වෙලා උන්වහන්සේගේ කටයුතු කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දානිය වෙනුවෙන් වෙන් වෙනවා. පාත්‍රය, දාන ටික, පැන් ටික, උණු පැන් ටික, ගිලන් පස ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා උන්වහන්සේ වළඳනකන් ඉඳලා වළඳන සංඥාව අරගෙන ඒ වළඳන සංඥාවෙන් උන්වහන්සේ දානිය වළඳන වේලාව වෙනකම්ම වෙන් කරලා තියලා තමයි උන්වහන්සේ ගිහලා දානිය වළඳන්නේ. දවල් වෙනකොට ආපහු පැන් පහසු වෙන්න වතුර රත් කරනවා. හරිම පුදුමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව අදාළ සෙනසුනේ වැඩ හිටියයි කියන එක ඒ සාමණේර ස්වාමීන් වහන්සේ දකිද්දී අපිට හිතිලා තියෙනවා. මේ වෙනකොට උන්වහන්සේ කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ මුතුමන් වහන්සේලා වර්තමාන කාලෙත් ඉඳලා තියෙනවා. පුදුම සෙනෙහසින්. ඇඳේ තියෙන රෙද්ද සෝදනවා, පාවිච්චි කරන තුවාය සෝදනවා, බ්‍රෂ් එක සෝදනවා, ඇඳ පිහදානවා, මකුළු දැල් ටික කඩනවා. හරිම ශ්‍රද්ධාවෙන් මෙකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන නමට උපස්ථාන කරන උතුමන් වහන්සේලා පවා වැඩ හිටියා නම් පුංචි උනත් උතුමන් නම් උතුමන් වහන්සේලා. උතුමන් වහන්සේලා වැඩ හිටියා නම් හිතාගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ළඟින් සිට උපස්ථානය කරපු මේ ආනන්ද උතුමන් වහන්සේ කොයි තරම් අඩුම භාග්‍යවතුන් වහන්සේ සිනහාවක් පහළ කරොත් ඒ සිනහාවෙන් විහිදෙන රැස්වලල්ල පවා දකින්න තරම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දිහාවට බලන් හිටපු කන දීගෙන හිටපු වෙනත් කෙනෙක් මේ ශාසනයේ නැතුව ඇති. ඒ පිනටමයි පින්වත්නි සාමාන්‍යයෙන් එක අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලයක මෙවැනි එක තනතුරක් ලබන්න අඩුම කල්ප ලක්ෂයක්වත් පාරමී පුරලා තියෙනවා. හැබැයි ආනන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේත් පාරමී පිරුව එක කල්ප ලක්ෂයයි තමයි. නමුත් මේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයෝ අතර අග්‍රස්ථාන 5ක් හිමි වෙච්ච, කල්ප ලක්ෂයට අග්‍රස්ථාන 5ක් හිමි වෙච්ච උතුමන් වහන්සේ තමයි මේ මහා උතුමන් වහන්සේ. ඉතින් අපි මේවා දැනගන්න ඕනේ. දරපු ගුණ කඳ කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරනිවන් මංචකයට ගිහිල්ලා පෙරනිවන් පාන අවස්ථාවේදී පවා ආනන්ද ස්වාමීන් වහන්සේ හැඩු කඳුලින් සංවේගී වුණයි කියන කාරණාව අපි අහලා තියෙනවා. ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. මේ උතුමන් වහන්සේ මහා රහත් භාවයට පත්වෙච්ච උතුම් පොහොය දිනය අද වගේ දිනය. ධර්ම සංගායනා වෙලාවේදී එනිසාමයි මේ උතුමන් වහන්සේගේ වටිනාකම දන්න නිසාමයි ඒ වෙනකොටත් රහත් වෙලා හිටියේ නැතත් එක් තැනක් හිස් තියලා 499ක් උතුමන් වහන්සේලා විතරක් මහා කාශ්‍යප උතුමන් වහන්සේ තෝරගත්තේ. ඇයි? ආනන්ද ස්වාමීන් වහන්සේ නැතුව වෙන ධර්ම සංගායනාවක් නැහැ. බොහෝ වැසූ පිරූ තැන් ඇති භාග්‍යවතුන් වහන්සේගේ වචනය දන්න උතුමන් වහන්සේ නමක් එකල බුද්ධ ශාසනයේ හිටියානම් ඒකත් අඩුපාඩුවක් නැතුවම සියල්ලම දැනගෙන හිටියානම් ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නැතුව ධර්ම සංගායනාවක් කරන්න කොහොමද? පින්වත්නි, රහත්භාවයට පත් වුණත් හැමෝටම ධර්මයේ කියන එක කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙහෙම කිව්වහම පුදුම වෙයි. එතකොට රහතන් වහන්සේලා ධර්මයේ දන්නේ නැහැ. උන්වහන්සේලා ධර්මතාවය දන්නවා. උන්වහන්සේලා ධර්මතාවය දන්නවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ තන්තිය කියන එක, භාග්‍යවතුන් වහන්සේගේ පෙළ කියන එක, භාග්‍යවතුන් වහන්සේගේ වචනය කියන එක උන්වහන්සේලාට හරියටම දැනගෙන හිටියේ නැති වුණොත් හොඳම උදාහරණය තමයි මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ සීමා මාලකයේදීම මොකක් වෙනවද? මහරහත් භාවයට පත් වෙනවා. හැබැයි මහරහත් භාවයට පත් වෙලා අනතුරුවත් අවුරුදු 3ක් ත්‍රිපිටකයේ අට කතා ටීකා සහිතව හැදෑරුවයි කියන එක පින්වත්නි සිහිපත් කරලා තියෙනවානේ ශාසන ඉතිහාසයේ. එහෙනම් රහත් භාවයට පත් වුණත් මොකක් කරන්න වෙලා තියෙනවද? ධර්මයේ ඉගෙන ගන්න වෙලා තියෙනවා. එනිසා ඔය පින්වතුන්ලා හිතන්න එපා දැන් මේ වර්තමාන කාලයේ එකක් තියෙනවා රහත් වුණාම ධර්මය ඕනේ නැහැ කියලා. නෑ. රහත් වුණාම ස්කන්ධ දුක ඉවරයි තමයි. හැබැයි තන්ති ධාරකෝ රහතන් වහන්සේ නමක් මෙතන හිතනවා. තන්ති ධාරකයි කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය. තන්තිය කියලා කිව්වේ පෙළ ත්‍රිපිටකයේ සහිත අර්ථ කතාව. ඒ තන්තිය දරා ගන්න මහරහතන් වහන්සේ නමක් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. පවේනි පාල තමන්ගේ ප්‍රවේණිය පාලනය කරගන්න. වංශානුරක්කකෝව හුත්වා උග්ගණ්හාති. තමන්ගේ පරපුරෙන් පැවතගෙන එන තේරවාදී වංශය
තේරවාදී ප්‍රවේණිය කාටවත් වෙනස් කරන්නට නොදී පාලනය කරගත යුතුයි රැකගත යුතුයි කියන එක පින්වත්නි අනු රහතන් වහන්සේ නමක් ධර්මී ඉගෙන ගන්නවා. රහතන් වහන්සේ නමකට උනත් ධර්මකාරණාවක් නොදැන හිතලා ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. ධර්මතාවය පිළිබඳව ඒකනේ බුදුරජාණන් වහන්සේ විතරයි සර්වඥ. පසේ බුදුරජාණන් වහන්සේටවත් පසේ බුදුරජාණන් වහන්සේට මිනිස්සුන්ව නිවන් දක්වන්න බැරි ධර්මතාවය දන්නේ නැති නිසා නෙමෙයි. ඒ කාලේ වෙනකොට සර්වඥ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ප්‍රබව වූ ත්‍රිපිටකයක් නේ. ඉතින් ධර්මතාවයන් පිළිබඳව විවිධ විස්තර සහිත උපමා උපමේයන් පාවිච්චි කරන මිනිස්සුන්ගේ ඔළුවට කාවදින විදියට අර්ථ දක්වන්න පසේ බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. එනම් මේ ඔබ වහන්සේලා බණ කියන්නේ පසේ බුදු කෙනෙක්ටත් බැරි නම් ධම්මවිජය ස්වාමීන් වහන්සේ බණ කියන්නේ කොහොමද? පින්වත්නි අපි මේ බණ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තන්තියට අනුව. උන්වහන්සේගේ එක වචනයක අර්ථයක් අපිට බලන්න සමහරක් විට දවසක් දෙකක් යනවා. එහෙම බලලා කල්පනා කරලා තේරුම් ගත්ත ධර්මතාව මිසක් වචන මාත්‍රයක් නැත්තම් අද ධම්මවිජය ස්වාමීන් වහන්සේලා ලෝකේ නැහැ. මේ ඔය පින්වතුන්ලා හැමදෑම මට ගොඩා ශ්‍රාවකයෝ හවුනාම කියන කතාවක් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ අපි ඔබ වහන්සේගේ බණ අහනවා. පින්වත්නි ඔබ මගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඔබ මගේ ශ්‍රාවකයෝ වෙන්න එපා. ඔබ මගේ බණ විතරක් අහන්නත් එපා. ඔබ ඇසිය යුත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝම ඔබ මගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබ මගේ බණ අහන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. වර්තමානයේ යම් භික්ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියනවා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා විනා ධම්මවිජය හාමුදුරුවන්ගේ බණ අහනවා. අරයාගේ බණ අහනවා, මෙයාගේ බණ අහනවා. එහෙම තැනකට යන්න එපා. එහෙම තැනකට යන නිසා තමයි අද සමහර කුහකයෝ මේ ධර්මයට නේද දැන් පොත්පත් ලියලා අවසරයක් නැතුව ගන්න එපා කියනවනේ සමහරව. ඉතින් මේ අපේ ධර්මයක්ද අපේ අවසරයක් ඕනිද මේ ධර්මයට? පින්වත්නි ධර්මය ලාභ ලබන තැනක් බවට පත් කරගන්න එපා. ධර්මය මුලාවට පත් කරගන්න එපා. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්ම පදනම මත ඒ තන්තිය මත පිහිටලා අපි බණ කියනවා විනා අපි කොහොමද පින්වත්නි කටක් හොල්ලන්නේ මේ ධර්මය ගැන? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන මාත්‍රයක්, තන්ති මාත්‍රයක්, ණය මාත්‍රයක් නැත්තම් අපි කොහොමද අඩුම කියලා තියෙන වචනයක අර්ථයක් ගන්න අපිට පුළුවන්කමක්? ඒකයි ඇත්ත. සමහර සූත්‍ර තියෙනවා, සමහර විනය කාරණා තියෙනවා. ඒවා පින්වත්නි ජීවිත කාලයක් ඉගෙන ගන්න දේවල්. තවමත් අපිට තේරෙන්නේ නැති සූත්‍ර පරයයන් තියෙනවා සූත්‍ර පිටකේ පව. සූත්‍ර පිටකේ පව. මම මේ කියන්නේ සමහරක් විට කාලයක් යද්දි තේරෙනවා. අනේ මේක කියලා තියෙන්නේ මෙන්න මේ පරයයන් කියලා. මේ ධර්මතාවය දන්නවා. ඒකේ දෙකක් නෑ. ධර්මතාවය කියලා දෙන්න පුළුවන්. ස්කන්ධවල ලෝකයේ මේකයි කියලා. හැබැයි සමහර ධර්ම කාරණා පින්වත්නි පරයය විස්තර කරන්න භාවිත කරලා තියෙන විදිය ගැට ගැහිලා නැතුවමත් නෙමෙයි. එහෙම තැන් මම කියන්නේ පුද්ගලිකව මට තේරුණාද මම මේ කියන එක? අපි ආනන්දතුමන් වහන්සේලා වගේ දක්ෂයෝ නෙමෙයි. අපි ඒ තරම් සිහියත් උන් නෙමෙයි. අපි ඒ තරම් ප්‍රඥාවෙන් අගතන්පත් අය නෙමෙයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළද්දි දරාගත්තු ආනන්ද මහ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් ඔබ අපින් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ අපේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඔබ මේ උතුමන් වහන්සේලාගේම ශ්‍රාවකයෝ බවට පත් වෙන්න. අපි මේ අහිංසක උත්සාහයක් ගන්නවා විතරයි. ඒ තථාගත පණිවිඩය තේරුම්ගත් ධර්මතාවයන් වලට අනුව දැනෙන තේරෙන පරයයන් භාවිතා කරලා මිනිසුන් අතරට ගිහිල්ලා මිනිසුන්ට මේ ධර්ම පරයය හේතු කරලා දෙන්න. පවේනි පාල වංශානුරක්කකෝව හුත්වා වංශය රකින්නෙක්ව ඉඳලා මේ තථාගත ධර්මයේ ලෝකෙට දායාද කරන්න යනවා විතරයි. ඉතින් මේවා හොඳට තේරුම් ගන්න. රහතන් වහන්සේ නමකට පවා ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා කිව්වහම සමහරක් විට ඔබ මට චෝදනා කරන්නත් පුළුවන්. පින්වත්නි, බහලති අස්සජි මහරහතන් වහන්සේ ගැන අග්‍ර ශ්‍රාවක වෙන්න පාරමිතාව පිරිච්ච මේ ගිහි කළුතුමන් වහන්සේලා අස්සජි මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවනේ, ස්වාමීනි ඔබේ ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය කුමක්ද? මේ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ කියනවා මම ඒ තරම් බණ දන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේක දන්නවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ යමක් හේතුවක් නිසා හට ගන්නවද හේතුව නැති විද්‍යක නැති වෙලා යනවා. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. අන්න ඒ වගේ නිරෝධය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරලා දුන්නා. ඒ කතාව දන්නවා. හැබැයි පරයය වශයෙන් කියන්න දන්නේ නැහැ කියලා කිව්වා. බලන්නකෝ. ධර්මතාවයේ තේරුම් ගන්නව
ධර්ම කාරණාව කියලා දෙන්න තරම් විස්තර විග්‍රහයක් දන්නේ නැහැ. දැන් ඒක අහනකොට අහපු ශ්‍රාවකයාට මොකද උනේ? සෝවාන් ඵලයට පෙරපත් වුණා. දැන් මෙලෝ ධර්මතාවයක් දැනගෙනද ධර්මපරියායක් බ්‍රහ්මජාල සූත්‍රයේ තිබ්බද? ධම්සක් පවතුම් සූත්‍රයේ වෙනකොට ඒ ශ්‍රාවකයා අහලා තිබ්බද? මුකුත් නැහනේ. නිකයි ධම්මා හේතුප්පබ්බවත් ඒ සංහේතුන් තථාගතෝ ආව කිව්වහම සෝවාන් වුණා. ධර්මතාවයේ තේරුම් ගැනීමෙන් ඔබට මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් එක හාමුදුරුවෝ 3 දෙනෙක් මොකද උනේ? මහරහත් භාවයට පත් වුණා. දැන් දෙනම වහන්සේ නමක් මහරහත් උතුමන් වහන්සේලා පිණ්ඩපාත යනකොට අම්ම කෙනෙක් දානි බෙදෙනවා. දානි බෙදෙනකොට මේ එක මහරහත් උතුමන් වහන්සේ නමක් සිහිපත් කළා අම්මේ අම්මට මේක ජීවිත 100ක් ආනිසංස වශයෙන් ලැබෙනවා කියලා. එහෙම සිහිපත් කළා. අනිත් රහතන් වහන්සේ සද්ද නැතුව ඇවිල්ලා අර රහතන් වහන්සේට මගදී කියනවා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ කිව්වේ ආත්ම භාව 100යි ලැබෙන්නේ කියලා. මම දැක්කනේ අම්මට අපිට දානිය පූජා කරපු පිණින් ආත්ම භාව 1000ක ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් දෙනම වහන්සේට ප්‍රශ්නයක්. ගිහලා ගුරුවරයා ගාවින් ඇහුවා. ආශ්මතුනි ඔබ වහන්සේලා දෙනමම වැරදි. ඔබ වහන්සේලා දෙනමට දන් දීපු කුසලයේ ඒ අම්මට ආත්ම භාව ලක්ෂයක කුසලයක් රැස් වෙනවා කිව්වා. දැන් හිතා ගන්න බෑ මොකද්ද සත්‍යතාවය කියලා. ඇයි රහතන් වහන්සේලා බොරු කියන්නේත් වැඩම කළා තවත් ධර්මදරුතුමන් වහන්සේ නමක් ළඟට. ගිහිල්ලා වුහම කියනවා ඇවැත්නි නුඹලා 3 දෙනාම වැරදි. ආශ්මතලිය නුඹලා 3 දෙනාම වැරදි. නුඹලා අහලා නැද්ද සෝවාන් පලස්ත පුද්ගලයෙකුට දුන්නත් අසංකේයයක් ජීවිත ආනිසංස තියෙනවා. එහෙනම් මහරහතන් වහන්සේ නමකට දුන්නාම ආත්ම භාව ලක්ෂය කිව්වේ කොමන පරියායෙන්ද? වැරද්ද නිවැරදි කරගන්න කිව්වා. රහත් භාවයට පත් වෙලා නමුත් මොකක් කියවලා නැද්ද? දක්කින විභංග සූත්‍රයේ පරියාය දැනගෙන ඉඳලා නේ. අන්න ඒකයි. ඒ උත්මන් වහන්සේලාට ගෝචර පරියායෙන් ධර්මයේ දේශනා කරනවා විනා සූත්‍ර පරියාය දැනගෙන ඉඳලානේ. දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කොහොමද කිව්වේ එතකොට? දක්කින විභංග සූත්‍ර පරියාය බලපු නිසා. තේරුණාද? මෙන්න මේකයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්ම ඉගෙනගත් උතුමෙක්ගේ වටිනාකම. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ වැඩිපුරම ධර්මයක් ශ්‍රවණය කරව බහුශ්‍රතනීය බොහෝ වැසූ පිරුතන් ඇති උතුමන් වහන්සේලා අතරිනුත් අග්‍රස්ථානීය ලැබපු උතුමෙක්. භාණ්ඩාගාරික පරියප්තිය තිබ්බ. පරියප්ති 3ක් තියෙනවා. අලගද්ද පරියප්තිය, නිස්සරණ පරියප්තිය, භාණ්ඩාගාරික පරියප්තිය. අලගද්ද පරියප්තිය කියලා කියන්නේ පින්වත්නි වැරදියට ඔය ලාභ සත්කාර වලට යට වෙන්න වගේ ධර්ම ඉගෙන ගන්නයි. වාද කරන්න විවාද කරන්න ධර්ම ඉගෙන ගන්නයි. තමන්ගේ තියෙන කටවාචාලකම් වලට ධර්මයේ යොදාගෙන ඒකෙන් ජීවිතයක් ජය ගන්න හදන අය. නිස්සරණත්තාය. නිස්සරණ අර්ථයෙන් කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්න හිතාගෙන ධර්ම ඉගෙන ගන්නයි. භාණ්ඩාගාරික පරියප්තිය කියලා කියන්නේ සමහරක් විට අසේක පුද්ගලයන් බවට පත් වෙලා. කියන්නේ මහරහත් භාවයට පත් වෙලා. නමුත් ධර්මය දරා ගැනීම වශයෙන් කටපාඩමින් අරගෙන ආවනේ නේද අපේ උතුමන් වහන්සේලා. අන්නේ දරා ගැනීම වශයෙන් අරගෙන ඉන්න යමෙක් ධර්ම ඉගෙන ගන්නවා නම් අන්න ඒකට කියනවා භාණ්ඩාගාර පරියප්තිය කියලා. පින්වත්නි මේ කතාව අහගෙන ඉද්දී ඔබට දැනෙනවා ඇති මේ ධර්මයේ කොච්චර ලස්සන පැතිකඩක් එක්කද තියෙන්නේ කියලා. මට මේකෙන් කියන්න ඕනේ කාරණා දෙකක් තුනක්. ඒ තමයි මේ ලස්සන කතාව ඇතුලේ මේ කතාව මාත්‍රේ ඉගෙනගෙන පින්වත්නි නිකන් ඉන්න එපා. මේ කතාව කියනකොට නමක් ගමක් පැටලුණාට කාරණාවක් දෙකක් වැරදියට කියවුණාට 100ට 1000 කියලා කියවුණාට ඒ වගේ මෙතන පැටලෙන්න එපා. මට අවශ්‍ය මේ ජීවිතයේ කර්ම ශක්තියත් එක්ක ගොඩනගෙන ස්කන්ධ පරිනිර්වාණීය ක්ලේශ පරිනිර්වාණීය කියන මහරහත් භාවයට යන්න අපිට මොනතරම් ඉවසීමක් තියෙනවද? අපිට මොනතරම් දේවල් හදාගන්න වෙනවද? අපි කොච්චර පින්කම් කරලා තියෙන්න ඕනේද නේ? අපි කොච්චර ඉන්ද්‍රිය ධර්මයන් වඩලා තියෙන්න ඕනේද? නිකම් මේ ආවට ගියාට චට්ට බුදු වුණා වගේ රහත් වෙන්න හදන්න එපා. චට්ට බුදු වුණා වගේ සෝවාන් වෙන්න හදන්න එපා. භාග්‍යවතුන් වහන්සේත් කන්තක පිටේ නැගලා ගියාය. ඒ නිසා මම මීහරකෙක්ගේ පිටේ හරි නැගලා යනවායි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් බෝසත් කාලේ කන්තකයේ පිට ගියාය. ඒ නිසා මාත් මීහරකෙක්ගේ පිට හරි ගියොත් මටත් අබ්බ නිෂ්ක්‍රමණය කරන්න ඕනේ කියලා හිතාගෙන වරදවා ගන්න එපා. අන්නේ වරදවා ගැනීම කළොත් ඔබට නැති වෙන්නේ බුද්ධ කියන සුද්ධ වචන, ධම්ම කියන සුද්ධ වචන, සංඝ කියන සුද්ධ වචන. ඇයි මේව නැති කරගන්නේ? ඇයි මේව හානි කරගන්නේ? ඇයි මේවට කරදරයක් කරන්නේ? මේක කරන්න එපා. අපරාධයක්. මනුස්ස ජීවිතේ තව ටික කාලයයි පවතින්නේ. අවුරුදු 20ක් 25ක් 30ක් 40ක් යද්දී අපි කීප දෙනෙක්ම මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙලා. ඒ ලිස්ට් එකේ මම ප්‍රධානව ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්න.
80ක් විතරත් ඉන්නවා කියන එක මම දන්නවා. සමහරක් විට 100%ම තවත් අවුරුදු 30ක් 40ක් වෙද්දී නැති වෙලා තියෙන්න පුළුවන් පින්වත්නි. තව ටික කාලයයි තියෙන්නේ. මේ ටික කාලේ කුහකකම් කරලා, ඊර්ෂ්‍යාකම් කරලා, කේලම් කියලා, අනුන්ගේ සැපතට ලෝභ වෙලා, අනුන්ට වල කපලා ජීවිතේ ජීවත් වෙන්න හදන්නේ මොනව ගෙනියන්නද කියන එක මට නම් හිතා ගන්නවත් බෑ පින්වත්නි. සමහරක් වෙලාවට අපි පාරේ යනකොට ධර්ම දේශනාවකට දෙකකට වාහනේ එලවන මල්ලිම මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු කොහිද මේ දුවන්නේ ස්වාමීන් වහන්සේ. අපි නම් බණකට හරියනවා. මේ මිනිස්සු කොහිද දුවන්නේ? වෙලාවක් කලාවක්නේ. 12ටත් එහෙට මෙහෙට යනවා. එකටත් එහෙට මෙහෙට යනවා. දෙකටත් එහෙට මෙහෙට යනවා. තුනටත් එහෙට මෙහෙට යනවා. රෑ 10ට ගියොත් ඒත් පාරේ වහන. එකට දෙකට තුනට ගියොත් ඒත් කවුරු හරි වැඩි. මොනව පස්සෙන්ද මේ ජීවිතේ දුවන්නේ? මොනව පස්සෙන්ද මේ ජීවිතේ දුවන්නේ රත්තරන් පින්වත්නි? මොනව පස්සෙන්ද ඉලක්ක අරගන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? ජීවිතය ගොඩනගා ගැනීම, එකතු කර ගැනීම, ඉතිරි කිරීම කිසිම දෙයක් පවතින්නේ නැහැ පින්වත්නි. කිසිම දෙයක් පවතින්නේ. අත්හරින්නමයි සුදුසු. කල කිරෙන්නමයි සුදුසු. කල කිරිය යුතු තැන ආදරෙන් අල්ලගෙන ඉන්න එපා පින්වත්නි. අත්හැරිය යුතු තැන ප්‍රේත කමින් පින්වත්නි බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. බලාපොරොත්තු නොතැබිය හැකි තැන් ගැන උත්සාහ කරන්න එපා. අතහරින්න. රූපං භික්කවේ නතුම්හාකං. රූපය නුඹලාගේ නෙමෙයි. වේදනාව නුඹලාගේ නෙමෙයි. සංඥාව නුඹලාගේ නෙමෙයි. සංකාර නුඹලාගේ නෙමෙයි. විඥාන නුඹලාගේ නෙමෙයි. තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්ස. ඒව අතහරින එක බොහොම හිතසුව පිණිස පවතිනවා. වැඩක් නෑ පින්වත්නි. දරුවෝ, ඥාති, හිත මිත්‍රාදී, ගෙවල් දොරවල්, යාන වාහන මත පදනම් වෙච්ච ජීවිතය කෙහෙල් ගස් වලින් හදාගත්ත උළුවහු දොරවල්. ඒ වගේ හරයක් නෑ. ඒ වගේ හයියක් නෑ. ඒ වගේ පැවැත්මක් නෑ. හරීම නිසරුයි. හරීම අසාරයි. ඒ වගේ තීන්ත කාලේ වැඩක් නෑ. ඒවට පොලිෂ් කාලේ වැඩක් නෑ. ඇයි? හරයක් නැති නිසා අසාරයි පින්වත්නි. මනුස්ස ජීවිතේට තීන්ත ගන්න එන්න එපා. මනුස්ස ජීවිතේ පොලිෂ් කරගන්න එන්න එපා. මනුස්ස ජීවිතේ නෙමෙයි මනුෂ්‍යත්වය කියන එක පොලිෂ් කරගන්න. මනුෂ්‍යත්වය කියන එකට තීන්ත ටිකක් ගාගන්න. ඒකට ඔබට ලැබෙන හොඳම අවස්ථාව තමයි බුද්ධෝත්පාද කාලය. මේ බුද්ධෝත්පාද කාලය ඔබ අහිමි කරගත්තොත්, මේ බුද්ධෝත්පාද කාලය නැති කරගත්තොත් මේකේ තියෙන අවාසනාවන්තම සිදුවීම තමයි ඔබට ආයිත් සැරයක් බුද්ධ කියන ශුද්ධ වචනය ඇහෙන්න සංසාර ජීවිතයේ කවදා කොතන අවස්ථාව උදා වෙයිද දන්නේ නැහැ. පින්වත්නි, මේ අවස්ථාව අතහැරුණොත් කොහොමද ඔබ මේ ජීවිතෙන් සමුගන්නේ? කොහොමද ඔබ මේ සංසාර දුක කෙලවර කරන්නේ? නැවත නැවත ඉපදී පොඩි වෙනවා, ලොකු වෙනවා, ඉස්කෝලේ යනවා, ආයිත් ඉගෙන ගන්නවා, එකම රටාවට අහු වෙලා දුවන මේ ඒකාකාරී ජීවිතේ එපා වෙන්නේ නැද්ද? ඒකත් මිනිස්සු වෙනවා නම් අනේහා. එක වෙලාවක පෝසත් වෙනවා, එක වෙලාවක දුප්පත් වෙනවා, තපය නැති වෙනවා, එක වෙලාවක කොඳු නැති වෙනවා, එක පාර කැස් නැති වෙනවා. බලන්නකො මේ ලෝකයේ ලබලා තියෙන විචූරණ උප්පත්ති දිහා. සමහරුන්ට අතපය කෙලින් කරගෙන ඉන්න බෑ මන්ද බුද්ධික භාවයට පත් වෙලා. පින්වත්නි, මේ වගේ විනාශකාරී උප්පත්තියක් ඔබේ දරුවෙක්ට ලැබුණොත් ඔබ ඒවද මේ බලාපොරොත්තුෙන් ඉන්නේ? මේ වගේ උප්පත්තියක් ඔබට ඊළඟ පාර ලැබුණොත් ඔබ ඒවද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ ජීවිතයක් ඔබට ලැබිලා අතපය ඇඹරිලා කෙලින් කරගන්න බැරි හෙළතලු භාවයට පත්වෙච්ච, මන්ද ප්‍රඥා භාවයට පත්වෙච්ච, මන්ද බුද්ධික භාවයට පත්වෙච්ච, අංග විකල ඇස් නැති කන් නැති ගොළුව බිහිරෝ අන්ධයෝ බවට පත්වෙච්ච ජීවිතයක් ලැබෙනකන් ඔබ මේ දුවන්නේ. මේකෙන් ඈතර වෙන්න මගේ පින්වත්. මේ තමයි වෙලාව මගේ පින්වත්නි. මේ වෙලාවේ මේ ඔබ සම්ප්‍රප්පලාප කතා කර ඉන්න එපා. අතීතයේ රජවරු හිටියල් ඒ හිටියයි අපිට මොකටද ඒවා? මේ ලැබිච්ච ජීවිතේ බුද්ධෝත්පාද කාලේ අනුන්ගේ කුණු හොයෝ ඉන්න නෙමෙයි අපිට තියෙන්නේ. වංශ කබල් ගගා ඉන්න නෙමෙයි අපිට තියෙන්නේ. ජීවිතය අවබෝධ කරගෙන ඊතර වෙලා යන එකනේ අපි කරන්න ඕනේ. මේ අවස්ථාව අතරුණට පස්සේ අර ආකාරයේ වැරදි උප්පත්තියක් ලැබුණොත් දෙයි හාමුදුරුවනේ කාටද කියන්නේ මගේ පින්වත්? අඬන්න, බැලපෙන්න, නඩු දාන්න, උසාවි යන්න, ජීවිතේ නැති කරගන්නද? කොහොමද ගිහිල්ලා අපායකට වැටුණොත්? කොහොමද ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදුණොත්? අපේ ආරණ්‍ය සේනාසනේ ඉන්නවා පුංචි බලු පැටිය. පුංචි කාලේ දානෙකට වඩිනකොට මෙයාව හම්බුනේ මට පාරයින් ඉඳලා. කකුල් දෙක උඩින් කොන්ද හරියෙන් බයික් එකක් ගිහිල්ලා
පිටිපස්සේ කකුල් දෙක ඇදගෙන ඉස්සරහා අත් දෙකින් පාරේ හෙට මෙහෙට යද්දි වාහනයක් යට කරගෙන යයි සහ කවුරුත් එවැනි බල්ලන්ට සලකන්නේ නෑ කියලා මම දන්න නිසා දානෙට ගිය වාහනෙම ඔඩුක්කොට දාගෙන අරගෙන ආවා. තාමත් ආරණ්‍ය සේනාසනේ ඉන්නවා. ඇවිල්ලා බැලුවොත් ලස්සන ගමට බලා ගන්න පුළුවන්. නම චෝටි. චෝටි පුතා කියලා තමයි හැමෝම කියන්නේ. දරුවෙක් වගේ අපි ගාවට ඇවිල්ලා හැදිච්ච නිසා අදත් කකුල් දෙක පන නෑ. ගැට ගහලා තියෙන්නේ මොකද එයා අත් දෙකෙන් යනකොට යට යාගේ කකුල් දෙක ගෙවෙනවා. ඇදිලා ගිහලා තුවාල වෙනවා. තුවාල වෙද්දී එකට පණුව ගහනවා. මොකද කරන්නේ? ජීවිත කාලෙම ගැට ගහලා තියන්න වෙලා. එයා කෙරේ අනුකම්පාවෙන් දිහන්න බෑ ලෙව්වහම හයියෙන් දුවගෙන යනවා. කකුල් අතපය ඔක්කොම හීරෙනවා. ඒවට පණුව ගහනවා. කන්න බොන්න දෙනවා. වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් කරගන්න ඇඟ උස්ස ගන්න පණ නෑ මේ බල්ලට. ඇඟේම හැම දෙයක්ම ජරාව ගාගෙන ජරාව පිටින් ඉන්න වෙලා අපි පුළුවන් හැම වෙලාවකම යාව නාවනවා කරනවා හොදනවා. නමුත් හැමදේම අපිට ඕක කර ඉන්නම වෙලාවක් නෑ ඉතින්. ඒක තමයි දැන් හැමදේම එහෙම කරන්න බෑ. පුළුවන් හැම වෙලාවකම කරනවා. නමුත් ඒ අපි ගාවට ආපු නිසා එකක් හිතන්න මගේ පින්වත්නි ඔබට එහෙම වෙන්න වෙලා නොසලකන තැනක හැදුනා නම් කුණු වෙලා පණුව ගහලා මැරලා යනකම්ම එක තැනනේ. අපේ සෙනසුනේ කලින් හිටියා බල්ලි. මෙයාගේ පිටේ තුවාලයක් වෙලා අපි සෙනසුනට ගියාලුත් එතකොට ඒ බල්ලගේ තුවාලය බොහොම ලොකු වෙලා තිබ්බේ. අපි යනකොටම බෙහෙත් දැම්මට ගොඩ ගන්න බැරි තරම්. පිට උඩින් බැලුවාම ඇඟ ඇතුලේ ලේ වතුර වගේ පේනවා. හැම තිස්සෙම පණුව පින්වත්නි ඇඟෙන් එළියට වෙලා බෙමට වැටෙනවා. අවසානයේදී කෙන්දිරි ගාලා මට අද්ද වගේ මතකයි අඳෝනාව පින්වත්නි. අද්ද වගේ මගේ කන් ඇතුලෙන් ඒ අඳෝනාව මට ඇහෙනවා. පුදුම වේදනාවකින් කෙන්දිරි ගාලා කකියන වැති පිට මරණයටපත් උනේ. දැන් ඒ වගේ ජීවිතයක්ද බලබලි? එහෙම ජීවිතයක් ඔබට ඕනි? බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේකෙන් එතර වෙලා යන්නේ නැත්te ඒ වගේ ජීවිතයක් ලැබිලා ආයි දුක් විඳින්න කැමැත්තක් ඔබට තියෙනවද? ඒකත් මේ පේන තිරිසන් ලෝකේ අපායකට ගියොත්, പ്രേත ලෝකයකට ගියොත් සාපපාසාදී දුක් වලින් අනන්ත දුක් විඳින්න බෑ. පින්වත්නි, අපිට ඔබට වඳින්න පුළුවන් නම් අපි ඔබට වැඳලා මේ කතාව කියනවා. පින්වත්නි, මේ කාමය හරි විචිත්‍රයි නෑ නෙමෙයි. මේ කාමයන්ගේ යම් ආස්වාදයකුත් තියෙනවා නෑ නෙමෙයි. ලෝකේ ඉන්නත් හිතෙනවා නෑ නෙමෙයි. රස කෑම බීම තියෙනවා නෑ නෙමෙයි. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. කකා ඉඳලා නට ඉඳලා විචිත්‍ර ලෝකේ විඳ ඉඳලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. මේක ටික කාලයකට යට ගිහිල්ලා ඇවිස්සිච්ච ප්‍රශ්නේ ආයෙත් උඩේනවා සංසාරේ. ඒ ඇවිස්සිච්ච ප්‍රශ්නේ උඩේන්න කලින් මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවයි කියලා හිතලා පරිස්සම් වෙන්න. කකා බිබී නට ඉඳලා හරියන්නේ නෑ. ඒකයි මේ කියන්නේ. පරිස්සම් වෙන්න. ඒ පරිස්සම් වුණේ නැති වුණොත් ජීවිතේ වර්ධින්න පුළුවන්. පැහැදිලිද මං කියන එක? පැහැදිලිනේ. ඕකට තමයි කියන්නේ සංසාරයේ දුකක් කියලා. ඒ දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න ඔබට හැමතිස්සෙම අවස්ථාව ලැබෙන්නේ නේ. බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් ෂණ සම්පත් තිරසන් ලෝකෙ උප්පත්තිය ලැබලා හිටියොත් දැන් බුදු කෙනෙක්ගේ කාලයක පන්සලේ බල්ලෙක් හැදුනත් නිවන් දකින්න බෑනේ. බණ අහන්න පුළුවන් බෑනේ. නිකන් කන දීගෙන ඉඳලා සුගතියකට ගියොත් තමයි ධර්ම අවබෝධය කරන්න බෑ. බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙන්නත් ඕනේ. ඒ විතරක්ද? කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණී කියන එක පරම දුර්ලභ. සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වේ ඒකයි. හැමදාම ලැබෙන ඒවා නෙමෙයි. බොහොම කලාතුරකින් ලැබෙන්නේ කෙනෙක්ට. නිවැරදි ධර්මතාවය. නිවන පේන කමඨහනක් ලැබෙන්නේ. නිර්වාණය අනේ දෙයියනේ මේක කරොත් නම් නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නේ. කීයෙන් කී දෙනාට? එහෙම අවස්ථාව ලැබිලා මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. ඔබ ඇයි මේ ධර්මතාවය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඔබ ඇයි මේකට අනුගත වෙන්නේ නැත්තේ? ඔබ ඇයි ජීවිතය අතහරින්න සූදානම් නැත්තේ? ඔබට මොකක් හරි ගැටලුවක් තියෙනවා පින්වත්. මන් දන්නේ නෑ ඒ ගැටලුව මොකක්ද කියලා. ඊයේ මගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා, ස්වාමීන් වහන්සේ අපි මෙච්චර කියලා දීලා මිනිස්සුන්ට මේකට අනුගත වෙන්න බැරියයි. ඇයි මිනිස්සු මේකට අනුගත වෙන්නේ නැත්තේ? ඒ වෙලාවේ මම ඒ ස්වාමීන් වහන්සේට පිළිතුරක් නොදී මගේ හැරියේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් නිසා උත්සාහය පසුබසී කියලා.
නමුත් මම කල්පනා කළා ඇයි මේකට අනුගත වෙන්නේ නැත්තේ? පින්වත්නි, මිනිසුන් කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. චින්තන ශක්තිය මොට වෙලා ගිහිල්ලා මොක කිව්වත් සාදු කියනවා මිසක් අපි මේ කියන බණ පදයක් කල්පනා කරලා බලන්නේ නැහැ. මේ වෙනකොට බණ ගණනාවක් කියලා ඇති. බොහෝ ප්‍රමාණයක් බණ කියලා ඒවා ඉතුරු කරලා ඔබ වෙනුවෙන් ඔබට තියලා ඇති. අපිට නෙමෙයි ඔබට තියලා ඇති. නමුත් අපි තවත් බණ කිව්වොත් අවසානයේදී අපි ඔබලට මොකක් දෙකක් වෙච්ච නේද? අපි කියන්නේ බයිට් එකක් වෙච්ච බයිට් කෑල්ලක් වගේ වෙන්න ස්වාමීන් වහන්සේලා ඕනේ නේ. අවසානයේදී මේක රසවත් භාවය නැති වෙයි. ඒ නිසා තව බොහෝ කාලයක් බණ කියන්නේ නැහැ පින්වත්නි. මතක තියාගන්න. තව බොහෝ කාලයක් බණ කියන්නේ නැහැ. මේ මාධ්‍යම මම මේ කතාව කියන්නේ. තව ටික කාලයයි බණ කියන්නේ. දැන් අවශ්‍ය දේවල් ටික කියලා තියෙන්නේ. ඔබට සිද්ධ වෙනවා මේ මාර්ගය තුල යන්න. මෙතනින් එහාට අපි බලනවා මේ ධර්මයේ ලැබිච්ච නැති කොටසකට කොහොමද මේ ධර්මයේ දෙන්නේ කියලා මිසක් හැමදේමත් ඔබ ඉස්සරහට ඇවිල්ලා රූප වාහිනියක් රේඩියෝ එකක් ඉස්සරහට ඇවිල්ලා මේ මාධ්‍යවල රංගපාන නළු නිලියන් ගණනට ධර්මදේශක භික්ෂුවක් වැටෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් ටික කිව්වට පස්සේ මොනවා කියන්නද? අපිත් පිළිද ගන්නවා විනා. ඔය පින්වතුන්ලා මේක තේරුම් අරගෙන ජීවිතය හදාගන්න උත්සාහ කරන්න. තව ටික කාලයක් ඔබට තියෙනවා. ඒ කාරණාවන් මතක් කරමින් අද දවසේ ධර්මදේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා ධර්මදේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම තව තවත් ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙත්වා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නමින් මේ පරිලව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ඉක්මන් භවයකම මේ සංසාර දුක්ගිනි නිවාගෙන ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සිරස FM ධර්මාසනය ධර්මාසනයට වැඩම කොට වදාළ පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ගෞතම බුදුසසුන බබලවන්නට තව තවත් දිරිය බලය ශක්තියම ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.